समन्था चक्रवालेषु अत्र गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तु सग्मुखदं धम्मश्रवण कालो अयं भदन्ता धम्मश्रवण कालो अयं भदन्ता धम्मश्रवण कालो अयं भदन्ता नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्धस्स धर्म श्रवणाभिलाषी श्रद्धावंत पिन्नुतुनि अदත් සූදානම් වෙන්නේ ධම්මානුපස්සනා දේශනා මාලාවේ ධර්ම දේශනාවක් ශ්‍රවණය කිරීමට අද දවසේත් ලොව පුරාම ඉන්න සියලු දෙනාටම මේ දේශනාව ශ්‍රවණය කළ හැකි වන පරිද්දෙන් ධර්ම දානයක් ලෙසින් මේ දේශනාව මුළු ලොවටම විසුරුවා හරින්නට පින්වන්ත සත්පුරුෂ පිරිස දායකත්වයේ ධර්මෙන් කටයුතු කරනවා. පින්වත්නි, පෙර සතියෙහි සිදු වූ ධර්ම දේශනාව මජ්ක්‍ධිම නිකායේ වම්මික සූත්‍රය ආශ්‍රයෙන් අපි සිදු කරමින් සිටියේ. එහිදී අපි සාකච්ඡා කළා අන්ද වනයේට කුමාර කාශ්‍යප මහතෙරුන් වහන්සේ වැඩ සිටින විට එක්තරා දේවතාවෙකුගේ පැමිණීම පිළිබඳව. අද ඊතෙන් පටන් වම්මික සූත්‍රයේ ඉතිරි දේශනාව ශ්‍රවණය කරන්නට පින්වන්ත ඔබට ආරාධනා කරනවා. දැන් මේ දේවතාවක් පින්වතුනේ කුමාර කාශ්‍යප මහතෙරුන් වහන්සේ අන්ද වනයේ වැඩ ඉන්නකොට මුළු මහත් අන්ද වනයේ මාලෝකමත් කරගෙන මධ්‍යම රාත්‍රිය ඉක්මන වෙලාවේදී පින්වත්නි අන්ද වනයේට ආවා. දෙවිවරු එන පිළිවෙලක් තියෙනවා මනුස්ස ලෝකෙට. මනුස්ස ලෝකයට ආවකුවාම දෙවිවරුන්ගේ පින්වත්නි කය තාම සූක්ෂමයි සමහර අයගේ. සමහර දෙවිවරුන්ගේ කය සූක්ෂමයි. ඒ සූක්ෂම කය තියෙන සමහර දෙවිවරුන්ට ආවට මේ මහ පොළොවේ ඉන්න බෑ පින්වත්නි. මහ පොළොවේ ගිලෙනවා හරියට මොන වගේද? මේ මහ පොළොවට තෙල් ටිකක් දැම්මොත් එහෙම තෙල් ටික මහ පොළොවට උරාගන්නේ. ගිතෙල් ටිකක් දැම්මොත් එහෙම ගිතෙල් ටික උණු වෙලා බහින්නේ. අන්න ඒ වගේ. එතකොට මේ දෙවිවරු මොකද කරන්නේ? තමාගේ ආනුභාවයෙන් ඝන ශරීරයක් මවා ගන්නවා පින්වත්නි. ඝන ශරීරයක් මවා ගන්නවා.
අපිට දැන් තියෙන්නේ කොහොම ශරීරයක්ද? අපිට දැන් තියෙන්නේ ඝන ශරීරයක් නේ. ඝන ශරීරයක්. මේ ඝන ශරීරයෙන් හින්දා ආබාධ ගොඩයි. මොනවද ආබාධ? නමන්නත් බෑ. අමාරුවෙන් හරි නවා ගත්තොත් දිගාරින්න බෑ. නේද? රිදෙනවා. ඇනෙන ගතියනවා. හරි අපහසුයි. ශරීරේ ඝන වෙනකොට අපවිත්‍රකම වැඩි. දාඩිය ගලනවා. මල මූත්‍ර වැක්කිරෙනවා. හරි අපවිත්‍රයි මේ ඝන ශරීරය. නඩත්තු කරන්න හරි අමාරුයි මේ ඝන ශරීරය. උස්සගෙන පවත්වගෙන යනවා කියන එක හරිම අමාරුයි. මොකක් හරි ඇවිල්ලා වැදුනොත් අපි ඉවරයි. අපි ගිහිල්ලා කොහේ හරි වැදුනොත් ඒත් ඉවරයි. මේ ඝන ශරීරවල හැටි පින්නොත්. නමුත් සූක්ෂම ශරීර තියෙන අය ඝන ශරීර මවා ගන්නවා. දැන් අපිට මේ තියෙන ඝන ශරීරයක් තව ඝන කරගන්න පුළුවන්. දැන් අපි හිතමු ඔබ ඔහොම බිම වාඩි වෙලා ඉන්නකොට පින්නොත් තව කවුරු හරි කෙනෙක් ඔබව උස්සන්න හදනවා. ඔබව උස්සන්න හදනකොට හැබැයි ඔබ කැමති නෑ නැගිටින්න. එතකොට ඔබට බැයිද තව ටිකක් ඝන කරගන්න ශරීරය? බැරිද? පුළුවන් වෙනවද? එතකොට උස්සන්න අමාරුයි. තව බර වැඩි වෙන ගතියක්. අපිටත් ඒක යම් ප්‍රමාණයකට කරන්න පුළුවන්. ඝන කරගන්නවා මේ ශරීරය තවත්. එතකොට දෙවිවරු ඇවිල්ලා පින්වත්නි ඔය භාග්‍යතුන් වහන්සේට එහෙම වන්දනා කරලා පැත්තකින් වාඩි වෙනවා කියන්නේ ඒ වාඩි වෙන්නේ ඝන ශරීරමවාගෙන. සමහර දෙවිවරුන්ට බ්‍රහ්මයන්ට බුදුරජාණන් වහන්සේ අවවාද කරලා තියෙනවා ඝන ශරීරයක් මවා ගන්න කියලා. හින්ද බැරි නිසා බලන්න බුදුරජාණන් වහන්සේ ක්‍රමවේද කියලා දීලා තියෙනවා. ඝන ශරීරයක් මවා ගන්න කියලා. මොකද මේ దేవතාවා ඇවිල්ලා ඉඳ හදනවා බුදුරජාණන් වහන්සේ ඉස්සරහා නමුත් මහ පොළොවේ ගිලෙනවා. ඒ වෙලාවේ තමයි බුදුරජාණන් වහන්සේ වදාළේ දෙවිඳ ඝන ශරීරයක් මවාගෙන ඉන්න කිව්වා. ඉතින් මේ దేవතාවා මහානුභාව සම්පන්නව අන්ධ වනේම ආලෝකමත් කරගෙන පින්වත්නි කුමාර කාශ්‍යප මහතෙරුන් වහන්සේ ළඟට ආවා. ළඟට ඇවිල්ලා කතා කළා කොහොම කියලාද? බික්ඛු බික්ඛු. ඒ කියන්නේ මහාන දෙපාරක් කතා කළා. ඇයි දෙපාරක් කතා කළේ? දෙපාරක් කතා කළේ ඉක්මන් භාවය අවධාරණය අඟවන්න ඕන නිසා. සාමාන්‍ය ව්‍යවහාරයක්. දැන් අපි කෙනෙකුට එකවරම නම දෙපාරක් කියලා කතා කළොත් ඒක හරි හදිසි කතාවක්. හදිසි කතා කිරීමක් නේ. අන්න ඒ වගේ තමයි පින්වත්නි බික්ඛු බික්ඛු කියලා කතා කළේ. භික්ෂුව කියලා. දැන් මේ භික්ෂුව කියලා කුමාර කාශ්‍යප තෙරුන් කතා කරන්නේ කවුද? දේවතාවෙක්. දේවතාවෙක් මොකද මේ බුද්ධ ශාසනයේ ස්වාමින් වහන්සේ නමකට භික්ෂුව කියන්නේ? ඇයි පින්වත්නි? දැන් මේ දේවතාවෙක් මෙයා භික්ෂුවක් නෙවෙයි. භික්ෂුවක් නොවිච්ච මේ දේවතාවා කුමක් නිසාද මේ ස්වාමින් වහන්සේ නමකට භික්ෂුව කියලා කතා කරන්නේ? දැන් අපිට ව්‍යවහාර තියෙනවනේ පින්වත්නි. අපිට වචන පාවිච්චි කරන්න පුළුවන් සීමාවක් තියෙනවා. දැන් උදාහරණයකට පන්සලේ නායක ස්වාමින් වහන්සේ නමක් වැඩිහිටි ස්වාමින් වහන්සේ නමක් පොඩි හාමුදුරුවන්ට පොඩි නම කිව්වට ඒක වෙන කෙනෙකුට ව්‍යවහාර කරන්න බෑ. දැන් නායක ස්වාමින් වහන්සේගේ ඒ වචනය අහගෙන ඉඳලා සමහර වෙලාවකදී දායක පින්නතුන් අහන්න පුළුවන් පොඩි නම ඉන්නවද කියලා. ඒක දායකයන්ට අයිති වචනයක් නෙවෙයි. ඒක ශාසනයේ ඇතුලේ වචනයක්. පොඩි නම කියන වචනේ කියන්න පුළුවන් උන්වහන්සේට වඩා උපසම්පදාවෙන් වැඩිමහල් ස්වාමින් වහන්සේ නමකට. ඊළඟට උන්වහන්සේ කියනවා. උන්වහන්සේ කියන වචනේ පාවිච්චි කරන්නත් පුළුවන් බාල ස්වාමින් වහන්සේ නමක් වෙනුවෙන් වැඩිහිටි ස්වාමින් වහන්සේ නමකට විතරයි ඒක ගිහියට පාවිච්චි කරන්න පුළුවන් වචනයක් නෙවෙයි. උන්වහන්සේ කියන්න පුළුවන්. උන්වහන්සේ කියන්න පුළුවන් උන්වහන්සේ කියන්න බෑ. ඊළඟට තවත් වචනයක් තමයි
පින්වත්නි දැන් සමහර අවස්ථාවන් වලදී ගිහි අයත් පාවිච්චි කරන ස්ථවිරයන් වහන්සේ කියන වචනේ. මේ ස්ථවිරයන් වහන්සේ කියන එකත් ශාසනයේ ඇතුළේ වචනයක්. ඒක සදැහැති උපාසක උපාසිකාවන්ට පාවිච්චියට හොඳ කතාවක් නෙවෙයි. ඒ වගේ අපි අපේ සීමාවන් ඇත්තටම දැනගෙන ඉන්න ඕන. මේක මොනතරම් බරපතලද කිව්වොත් මේ ශාසනය ගැන බොහෝ දෙනෙක් දන්නේ නැහැ. මේ ශාසනයේ ගැඹුර හරියට දැනගත්තු කෙනාට ශාසනයෙන් රැකෙන්න පුළුවන් පින්නතුනේ. ස්වාමින් වහන්සේ නමකගේ නමක් කියනවා නම් ඇති තැන වුණත් නැති තැන වුණත් පින්නතුනේ අවසරයි කියලා කියන්න ඕන අවසරයක් ඇතුව. ස්වාමින් වහන්සේ නමකගේ නම ව්‍යවහාර කරන්න නම් අවසර ගන්න ඕන පින්නතුනේ. වැඩිහිටි ස්වාමින් වහන්සේ නමකට පුළුවන් ලාබාල ස්වාමින් වහන්සේ නමකගේ නම අවසරයක් නැතිව කියන්න. නමුත් ගිහි කෙනෙක් හෝ වේවා පැවිදි කෙනෙක් හෝ වේවා වෙනත් වැඩිහිටි ස්වාමින් වහන්සේ නමකගේ නම සඳහන් කරනවා නම් ඒ සඳහා අවසර ගන්න ඕනේ. උන්වහන්සේ ඉදිරියේ ඇතත් උන්වහන්සේ ඉදිරියේ නැතත් අපවත් වෙච්ච නායක ස්වාමින් වහන්සේ නමකගේ නාමයේ පවා සඳහන් කරන්නත් අපි අවසර ගන්නවා. අපි අවසර ගන්නවා. මේ ශාසනය මොනතරම් ගරු ගාම්භීර ශාසනයක්ද නේ. එතකොට පින්වත්නි, එහෙම ශාසනයක ඇයි මේ දේවතාවා බික්කු බික්කු කියලා කතා කළේ භික්ෂුව භික්ෂුව කියලා? ඒකට හේතුවක් තියෙනවා. පින්වත්නි, මේ දේවතාවා තවම ඉන්නේ ශ්‍රමණ සංඥාවෙන්. තවම ඉන්නේ ශ්‍රමණ සංඥාවෙන්. ශ්‍රමණ සංඥාව කියන්නේ දැන් ශ්‍රමණෙක් නෙවෙයි. නමුත් පෙර ගෙවපු ශ්‍රමණ සංඥාව තමයි තාම මනසේ තියෙන්නේ. මේකට උදාහරණයක් කියන්නම්. 2019 ඉවර වුණානේ. 2019 දෙසැම්බර් වලින්. දෙසැම්බර් 31කින් ඉවර වෙලා ජනවාරි 1 වෙනි සතියේ විතර වෙනකොටත් පින්නතුනේ දිනය ලියන්න වෙච්ච ගමන් අපි ලියන්නේ මොකද්ද? ලියන්නේම 2019. ඇයි? තවම අපේ සංඥාව තියෙන්නේ කොතනද? 2019 කියන සංඥාව 2020 වුණාට. වැටහුණා නේද මේ කාරණා? අන්න ඒ වගේ මේ දේවතාවා දැන් දේවතාවෙක් වුණාට පෙර ගෙවපු භික්ෂුත්වයේ සංඥාව තමයි තාම තියෙන්නේ. එහෙම අවස්ථා තියෙනවා. දැන් එක ස්වාමින් වහන්සේ නමක් පින්නතුනේ පළක් බැඳගෙන වාඩි වෙලා ප්‍රධාන වීර්ය වඩන අතරතුරම පින්නතුනේ අපවත් වුණා. අපවත් වෙලා පින්වත්නි ඒ වේසයෙන් ඒ විදිහටම ඒ පළක් බැඳගෙන ඉන්න ඉරියව්වෙන්ම දෙව්ලොව පහළ වුණා. පළක් බැඳගෙන ඉන්න ඉරියව්වෙන්ම පින්වත්නි දෙව්ලොව පහළ වුණා. දැන් පින්වත්නි දෙව්ලොව දෙවඟනන් ආදීන් ඇවිල්ලා බලනවා මේ ඉන්නේ පළක් බැඳගෙන. මේ දේවතාවා දිව්‍ය සලු පෙරවගෙන මේ දේවතාවා ඉන්නවා. පින්වත්නි දැන් දෙවඟනන් ඇවිල්ලා මේ දිව්‍ය පුත්‍රයා වටා නටනවා, ගායනවා, වයනවා. දිනත ඇරලා බලපු ගමම්ම පින්නතුනේ මේ දිව්‍ය පුත්‍රයාට පුදුම ලැජ්ජාවක් ඇති වුණා. දැන් මේ ඉන්නේ දෙව්ලොව. කාම සම්පත් විඳින්න තියෙන දෙව්ලොව. මේ දේව පුත්‍රයා මොකද කළේ පින්වත්නි? ඉක්මනටම දිව්‍ය සලුව ඒකාංශ කරගත්තා. අර සිවුර දා ගන්නවා වගේ, සිවුර පෙරව ගන්නවා වගේ, සිවුර හදා ගන්නවා වගේ ඉක්මනටම තමන් වහන්සේගේ ශරීරය වහගත්තා. ඒකාංශ කරනකොටම දෙවඟනන් කල්පනා කළා මේ මොකද්ද මේ දෙව්ලොව සැප විඳින්න දිව්‍ය භවයක් ලැබුවාට පස්සේ මේ සිවුර පෙරවනවා වගේ මේ දිව්‍ය සලුව පෙරවන්නේ. කාරණේ මොකද්ද? ප්‍රධාන වීරය වඩමින් නිදිද්දි තමයි අපවත් වෙලා දෙව්ලොව ආවේ. තාමත් සංඥාව තියෙන භික්ෂුවක් කියලා. දෙව්ලොව උපන්න බවවත් දන්නේ. මං දැන් දෙවියෙක් කියලා දන්නේ. තාම සංඥාව තියෙන්නේ මං භික්ෂුවක්. අන්තිමේදී මොකද කළේ? දෙවඟනන් ටික පින්වත්නි කලේ මහ විශාල මුහුණ බලන කැඩපතක් ගෙනල්ලා දිව්‍ය පුත්‍රයා ඉස්සරහට පෙන්නලා තමයි ඔන්න ඒතු ගැන්නුවේ දැන් භික්ෂුවක් නෙවෙයි දැන් දිව්‍ය පුත්‍රයෙක් කියලා. බලන්නකෝ හරියට
යතා හතං නික්කිට්ටෝනේ. හරියට නවපු අත දිගෑරියා වගේ සුගතියට ගියපු හැටි. දැන් අර දේවතාවටත් පින්වත්නි තියෙන්නේ ශ්‍රමණ සංඥාව. කවුද මේ? ඔබට මතකද පර්වතයක් මුදුනේ වීරිය වඩනකොට පින්වත්නි දෙවනි දවසේ එක ස්වාමීන් වහන්සේ නමක් අනාගාමී ඵලයටපත් වුණා. අන්න ඒ අනාගාමී ඵලයටපත් වෙච්ච බ්‍රහ්මකායික දිව්‍ය පුත්‍රයා තමයි පින්වත්නි මේ ඇවිල්ලා ඉන්නේ. දැන් මේ බ්‍රහ්මයන්ටත් තියෙනවා මානයක්. අනාගාමී වෙච්ච උත්තමයන්ගේ මානෙ ප්‍රහීන වෙලා නැහැ. බලන්නකො මානෙ කියන එක මොනතරම් බරපතලද කියලා නේ. දැන් අනාගාමී උත්තමයන්ට දැන් අපිට මොනවා ගැනද මානෙ තියෙන්නේ මොනවා නිසාද? අපිට මානෙ කියන එක ඇති වෙන්නේ රූපය නිසා, පාට නිසා, හැඩවැඩ හින්දා, ධනෙ නිසා, උගත්කම් නිසා, තව මොනවද? දරුවෝ නිසා, තව දැනුම නිසා. සමහර අයට බණ දන්න තරමිනුත් මානෙ උපදිනවා. නේ ධර්මයේ කුමක් සඳහාද කියන එක තෝරගන්න බැරි වුණාම දැනගන්න ධර්ම කාරණාවලින්ම මානෙ උපදිනවා. මම මෙච්චරක් බණ දන්නවා. හරිය දන්නේ. එහෙම කෙලෙස් හැසිරෙන හැටි. එතකොට බ්‍රහ්මයන්ට අනාගාමී වෙච්ච උත්තමයෝ කාමයේ දුරු කරලා ඉන්නේ. එතකොට මොකක් ගැනද එහෙනම් පින්නත් අපි මානෙ තියෙන්නේ? අනාගාමී වෙච්ච අය කාම සම්පත් හැර කරලා ඉන්නේ. කාමයේ දුරු කරලා ඉන්නේ. එතකොට මොනව ගැනද පින්නත් අනාගාමී වෙච්ච උත්තමයන්ට මානයක් තියෙන්නේ? ඒ තමයි තමන් විඳින ආධ්‍යාත්මික සුවය ගැන. තමන් විඳින ආධ්‍යාත්මික සුවය ගැන ඇති වෙනවා මානයක්. බලන්න පින්නත් කොච්චර මේ පැටලෙන තැනද කියලා මේ සසරනේ. කෙලෙස් නැසෙන තැනින්ම කෙලෙස් තව කෙලෙස් උපදින්න පුළුවන්. දැන් මේ දිව්‍ය පුත්‍රයා භික්ෂුව කියලා කතා කරන්න හේතුව තමයි එදා කාශ්‍යප බුදුහාමුදුරන්ගේ ශාසනය අනාගාමී වෙලා මම බඹලොවට ආවා. අද වෙනතුරා බඹලොව. හැබැයි මේ භික්ෂුව එදා භික්ෂුවක් හැටියට අපවත් වෙලා මෙදා වෙනකන් මේ කාම ලෝකෙ සැරිසරුවා. මං කාම ලෝකෙ සැරිසරුවේ නෑ. ඔන්න බලන්නකෝ මේ පැටලිච්ච තැන. එතනත් ඒක බැලුවා. මේ භික්ෂුව කාම ලෝකෙ සැරිසරුවා. හැබැයි මම කාම ලෝකෙ සැරිසරුවේ නෑ. අන්න ඒ නිසායි පෙර ශ්‍රමණ සංඥාවම තියාගෙන භික්ෂුව කියලා කතා කළේ. ඇයි කතා කළේ එහෙම? තමන් සමග එකට ප්‍රධාන වීරය වඩපු සබ්‍රහ්මචාරීන් වහන්සේට අනුග්‍රහයක් කරන්න ඕන නිසා. අනුග්‍රහ කරන්න ඕන නිසා. බලන්නකො මේ ශාසනයේ සත්පුරුෂ ආශ්‍රයේ කල්යාණ මිත්‍ර සේවනය මොනතරම් වටිනවද කියලා. හරිම වටින දෙයක් වෙනවා. සත්පුරුෂ ආශ්‍රය. කල්යාණ මිත්‍ර ඇසුර පුදුම වටිනවා. දැන් මේ දේවතාව ඇවිල්ලා කුමාර කාශ්‍යප මහතෙරුන් වහන්සේට කතා කළා භික්ෂුව කියලා කතාවක් කියනවා. මොකද්ද මේ කතාව? භික්ෂුව එක තුඹසක් තියෙනවා. එතන තුඹසක් තියෙනවා කියන එක නෙවෙයි. මේ වෙනත් කතාවක් මේ කියනවා. භික්ෂුව අයං වම්මිකෝ රත්තිං දූපායති. භික්ෂුව එක තුඹසක් තියෙනවා. මේ තුඹස රාත්‍රියට දුම් දානවා කිව්වා. මේ තුඹස රාත්‍රියට දුම් දානවා. දිවා පජ්ජලති. දහවලට දිලෙනවා, බබලනවා, ඇවිලෙනවා. රාත්‍රියට මේ තුඹස දුම් දානවා, දහවලට ඇවිලෙනවා. බ්‍රාහ්මනෝ ඒව මාහ. එක්තරා බ්‍රාහ්මණයෙක් ඉන්නවා. ඒ බ්‍රාහ්මණයා මෙහෙම කියනවා. මොකද්ද? අභික්ඛන සුමේද සත්තං ආදායාති කියනවා. සුමේධ මේක ආයුධයක් අරගෙන හරන්න කියනවා. මොකද්ද මේ සුමේධ කියන එකේ තේරුම? සුමේධ කියන්නේ මනා නුවණක් තියෙන තැනැත්ත. සුමේධ කියන එකේ තේරුම මනා නුවණක් ඇති තැනැත්තා තමයි සුමේධ කියන්නේ.
එතකොට බ්‍රාහ්මණයා කියනවා සුමේධ මනා නුවණ ඇති තැනැත්ත ආයුධයක් අරගෙන මේ තුඹස හාරන්න. මේ තුඹස හාරන්න. අභික්ඛනන්තෝ සුමේධෝ සත්තං ආදාය අද්දස ලංඝින්. දැන් මේ බ්‍රාහ්මණයාගේ කියමන අනුව මේ සුමේධ මේ නුවණැති තැනැත්තා මොකද කරන්නේ? දැන් ආයුධයක් අරගෙන මේ තුඹස හාරනවා. තුඹස හාරගෙන යනකොට ඔන්න මේ සුමේධට නුවණැති මිනිස්සයාට හමු වුණා පින්නතුනේ හිඳි අගුලක්. හිඳි අගුලක් හම්බ වුණා. දැන් සුමේධ කියනවා මෙතන මේ අගුලක් තියෙනවනේ. බ්‍රාහ්මණයා කියනවා සුමේධ ඔය අගුල අයින් කරලා නැවත හාරන්න කිව්වා. ඔය අගුල අයින් කරලා නැවත හාරන්න කිව්වා. දැන් ආයෙත් මේ නුවණැති මිනිස්සයා ආයුධය අරගෙන තුඹස හාරනවා. තව ටිකක් තුඹස සාරගෙන යනකොට හමු වුණා පින්නතුනේ මැඩියෙක්. මේ මැඩියට කියනවා උද්දුමායිකා කියලා. උද්දුමායිකා කියලා තමයි බණ පොතේ කියන්නේ පින්වත්නි මැඩියෙක් හමු වුණා. දැන් සුමේධ කියනවා බ්‍රාහ්මණය දැන් මේ හාරනකොට මැඩියෙක් හමු වුණානේ. බ්‍රාහ්මණයා කියනවා සුමේධ හාරණ එක නතර කරන්න එපා. ඔය මැඩිය ඉවත් කරලා නැවත හාරන්න කිව්වා. දැන් මේ සුමේධ නැවත වාරයක් පින්නතුනේ මේ තුඹස හාරනවා. නැවත තුඹස හාරගෙන යනකොට ඊළඟට මේ සුමේධට හමු වුණා දෙමන් හන්දියක්. දෙමන් හන්දියක් කියන්නේ පාර දෙකට බෙදෙන තැන. අගුල. දැන් කියනවා බ්‍රාහ්මණය මේ තුඹස හාරගෙන යනකොට දෙමන් හන්දියක් හමු වුණානේ. මොකද කරන්නේ? සුමේධ නවත්තන්න එපා හාරණ එක. දෙමන් හන්දිය පසෙකට කරලා නැවත හාරන්න කිව්වා. දැන් ආපහු වාරයක් මේ සුමේධ ආයුධය අරගෙන පින්වත්නි හාරනවා. ආයුධය අරගෙන හාරගෙන යනකොට පින්වත්නි ඊළඟට මේ සුමේධට හමු වෙනවා පින්වත්නි මොකද්ද? කර පෙරහංකඩයක්. දැන් කියනවා බ්‍රාහ්මණය මෙතන කර පෙරහනක් තියෙනවානේ. මොකද කරන්නේ? නවත්තන්න එපා සුමේධ. ඔය කර පෙරහංකඩේ අයින් කරලා නැවත හාරන්න කියනවා. දැන් බලන්න මේ කියන එකක් ගානේ හාරගෙන යන්න නම් මේ සුමේධ මේ උත්සාහය අත් නොහරින කෙනෙක් වෙන්න ඕනනේ. දැන් සුමේධ තව ටිකක් හාරගෙන යනකොට පින්වත්නි ඊළඟට මේ සුමේධට හමු වෙනවා මොකද්ද? ඉදිබුවෙක්. ඉදිබුවෙක් කියලා කියන්නේ ඉබ්බෙක්. ඉබ්බෙක් හමු වෙනවා. මේ සුමේධට අහු වෙනවා ඉබ්බෙක්. දැන් අහනවා බ්‍රාහ්මණය මේ හාරගෙන යනකොට ඉදිබුවෙක් හමු වුණානේ. මොකද කරන්නේ? සුමේධ නතර කරන්න එපා හාරණ එක. ඔය ඉදිබුවා පසෙකට කරලා නැවත හාරන්න කියනවා. දැන් සමහර වෙලාවකදී ඔය ඇත්තන්න මේක අහගෙන ඉන්නකොට හිතේ මේක ඉවර වෙන්නේ නැද්ද කියලා. අහගෙන ඉන්නකොට ඔහොම හිතෙනවා නම් හාරන්න කිව්වනම් ඔය ඇත්තන්ට එහෙම මොකක් වේද කියලා. ඔය ඇත්ත හිතලා බලන්න ඕනේ. නේද? මේ සුමේධට ඇති වෙලා නැහැ. නමුත් දැන් සමහර ලාට අපිට ඇති වෙලා මේක. නේ? ඉතින් හිතා ගන්නකො ධර්මයේහි කොච්චරනම් අපිට වීරිය පිරිහිලාද කියලා. දැන් සුමේධ තවදුරටත් මේක හාරගෙන යනවා ඉදිබුවා අයින් කරලා ඔන්න ඊළඟට සුමේධට අහු වෙනවා මොකද්ද? මස් කපන්ට ගන්න කොටයක්. මස් කපන්නේ කොටේ උඩ තියලා. කියනවා බ්‍රාහ්මණය මස් ලොබුවක් තියෙනවනේ මෙතන මස් කපන්න ගන්න කොටයක්. සුමේධ උත්සාහය අත්හරින්න එපා. ඔය මස් කපන්න ගන්න කොටය අයින් කරලා නැවත හාරන්න කිව්වා. දැන් මේ සුමේධ ආපහු වාරයක් හාරනවා. තව ටිකක් හාරගෙන යනකොට අහු වුණා මස් වැදෙල්ලක්.
බ්‍රාහ්මණය මෙතන තියෙනවා මස් වැදෙල්ලක්. දැන් මොකද කරන්නේ? නතර කරන්න නම් එපා සුමේධ හරන්න කිව්වා. දැන් මස් වැදෙල්ලක් පැත්තකට දාලා මේ සුමේධ මොකද කරන්න පින්වත්නි? හරන්න පටන් ගත්තා. එහෙම හරනකොට ඔන්න ඊළඟට පින්වත්නි සුමේධට අහු වුණා කවුද? නාගරාජේ. විශාල පෙනයක් තියෙන නාගරාජේ. බ්‍රාහ්මණය නාගයෙක් ඉන්නවා කිව්වා. එතකොට අවවාද කළා සුමේධ නාගයා හිටපු දෙන්. නාගයාට කිසිම උපද්‍රවයක් කරන්න එපා. කැට කැබිලිටි අරගෙන හරි ගල් මුල් අරගෙන හරි ගහන්න යන්නත් එපා. ඒ නාගයට নমස්කාර කරන්න කිව්වා. ඒ නාගයට වන්දනා කරන්න කිව්වා. මෙන්න මේ කාරණාව මේ කතා පුවත කියලා පින්වත්නි මේ దేవතාවා තවත් අවවාදයක් කළා කුමාර කාශ්‍යප හාමුදුරුවන්ට. භික්ෂුව මහන කියලා කතා කරන්නේ මේ దేవතාවා. භික්ෂුව මේ කාරණය මොකක්ද කියලා මේ ප්‍රශ්න ටික අහනවා නම් අහන්න කිව්වා සම්මා සම්බුදුරජාණන් වහන්සේ කරා ගිහිල්ලා. ඉමේ කෝත්වම් බික්ඛු පඤ්හේ භගවන්තං උපසංකමිත්වා පුච්චේයාසි. භාග්‍යවතුන් වහන්සේ හමුවට පැමිණිලාම මේ ප්‍රශ්නය අහන්න කිව්වා. යතාතේ භගවා ව්‍යාකරෝති තථානං ධාරෙය්‍යාසි. යම් ලෙසකින් ඒ භාග්‍යවතුන් වහන්සේ මේ ප්‍රශ්න ටික විසඳනවද අන්න ඒ විසඳපු පරිද්දෙන් සිතේ දරා ගන්න කිව්වා. බලන්නකො කරපු ධර්මාවවාදේ බුදුරජාණන් වහන්සේ මේක විසඳයි. ඒ විසඳන්නේ මොන විදිහටද? ඒ විදිහට හිතේ දරා ගන්න කිව්වා. ඒ කියන්නේ මේ దేవතාවා නොකිය කියනවා බුදුරජාණන් වහන්සේ විසඳුවාම හැබැයි దేవතාවා කිව්වේ මේකමද දන්නේ කියලා සැකයක් ඇති කරගන්න බෑ එතකොට. බලන්න බුදුරජාණන් වහන්සේ වදාළේ යම් ලෙසක නම් ඒ විදිහටම දරා ගන්න කිව්වා. ඒ විදිහට දරා ගන්න කිව්වා. නාහං තම් බික්ඛු පස්සාමි සදේවකේ ලෝකේ සමාරකේ සබ්‍රහ්මකේ සස්සමන බ්‍රාහ්මනියා පජාය සදේව මනුස්සයාය යෝ ඉමේ සංපඤ්ඤානං වෙය්‍යාකරේන චිත්තං ආරාධෙය්‍ය අඤ්ඤත්‍ර තථාගතේනවා තථාගත ශාවකේනවා ඊතෝ වා පනසුත්වා. දේවතාවා කියනවා එහෙමත් නැත්තම් භික්ෂුව තථාගතයන් වහන්සේගේ ශ්‍රාවකයන් වහන්සේ නමකගෙන් හරි අහන්න කිව්වා. හැබැයි මේ ලෝක ධාතුවේ තථාගතයන් වහන්සේ හෝ තථාගතයන් වහන්සේගේ ශ්‍රාවකයන් වහන්සේ නමක් හෝ හැර මේ ප්‍රශ්නේ විසඳන්න පුළුවන් සමතෙක් జగතෙක් දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත ලෝකයේ කිසිවෙකුවත් මන් දකින්නේ කිව්වා. මේ දෙව් මිනිසුන් බඹුන් පිරිච්ච ලෝකයේ මේ ප්‍රශ්නේ විසඳනවා නම් විසඳන්නේ එක්ක තථාගත බුදුරජාණන් වහන්සේමයි නැත්තං තථාගත ශ්‍රාවකයන් වහන්සේ නමක්මයි. උන්වහන්සේලාගින්ම මේක අහන්න කිව්වා. ඒ කියන්නේ වෙන කෙනෙක්ගෙන් මේක අහන්නම එපා කිව්වා. සමහර දේවල් අපි අහන්න ඕන. හැබැයි ඒ අහන්නේ කාගෙන්ද කියන එකත් එකක් බලන්න ඕනේ. මොකද සමහර අය ඇහුවට පස්සේ හිටපු අගාධයට වඩා තව අගාධයකට තල්ලු කරනවා. දැන් උදාහරණයකට හිතන්නකෝ. දැන් ඔබෙන් කවුරු හරි කෙනෙක් ණය අරගත්තා. ණය දෙතුන් වාරයක් ඉල්ලුවා. ලැබුණේ නැහැ. අපි හිතමු දැන් යම් ආවේගශීලී වෙච්ච වෙලාවක උට පහර දුන්නා කියලා. දැන් මේක ගිහිල්ලා හරිද වැරදිද මේක පිළිබඳ යම් විමසීමකට ඇහුවොත් කවුරු කොහොම කියයි? කෙනෙකුට මේක කියනකොට කියයි මොකද්ද? ගහන්න නෙවෙයි තිබ්බේ. ඒ කියන්නේ මරන්න කියලානේ. ඒ කියන්නේ අර හිටපු අගාදිනුත් එහා පැත්තටම අපිව තල්ලු කරනවානේ. ගහපු එකමයි හොඳ කියනවා. එතකොට ආයෙ ගහන්න තරම් කේන්තියක් එනවද නැද්ද? ආයෙ ගහන්න තරම් අපි හිතේ කෙලෙස් ධර්මයක් උපදිනවා.
එහෙමත් නැත්නම් මොකද කරන්නේ? ඔය මිනිහා මගෙමුත් ගත්තා කියලා අර මනුස්සයා පිළිබඳ තවත් වෛරයක් ඇති වෙන විදිහට පින්නොත් මේ වචනයක් කියනවා. මේ හැම එකකින්ම අපිව අගාධයට දානවා. හැබැයි ලෝකේ හරි අඩුයි අපරාධේ වට ගියේ කතා කරලා ඕක විසඳ ගන්න තිබ්බනේ කියලා කියන අය. ඒ අය ඇවිලිච්ච හිතක් නිවනවනේ. නේද? ඇවිලෙන හිතවලට ඇවිලෙන්න කරුණු කියන්න ඉන්න ඕන තරම්. හැබැයි ඇවිලෙන හිතක් නිවෙන්න කරුණු කියන්නේ බොහෝම ස්වල්පයිද නැද්ද ඉන්නේ? ඊටාම ස්වල්පයි පින්නොත්. ඊටාම ස්වල්පයි. දැවෙන ලෝකයක් පින්නොත් මේක. මේ දැවෙන ලෝකේ බලාපොරොත්තු වෙන්න එපා නිවීමක් හැමෝගෙම. නිවිච්ච කෙනෙක්ගෙන්ම නිවීමක් හොයන්න. නිවිච්ච කෙනෙක්ගෙන්ම නිවීමක් හොයන්න. සමහර අය නිවුණා වගේත් ඉන්නවා. සමහර අය නිවුණා වගේ ඉන්නවා ඇතුළ දැවෙද්දි. ඒ නිසා ඒකයි මේ දේවතාවා කියන්නේ මේක වෙන කවුරුවත් නම් මේක අහලා දැනගන්න විසඳන්න කෙනෙක් මට පේන්නේ නැහැ. හැබැයි මේක අහනව නම් එක බුදුරජාණන් වහන්සේගෙන් අහන්න නැත්නම් ශ්‍රාවකයෙක්ගෙන් අහන්න. හැබැයි ඒ කියලා දෙන විදිහටම දරා ගන්න. මොකද ඒ විදිහටම දරාගත්තේ නැත්නම් මොකද වෙන්නේ? එකක් සැකය. ඒ සැකය ඇති වුණාට පස්සේ මොකද කරන්නේ? තව කෙනෙක්ගෙන් අහන්න හිතෙනවා. තව කෙනෙක්ගෙන් අහන්න හිතෙනවා. සෝවාන් ඵලයටපත් වෙච්ච ආර්ය ශ්‍රාවකෙක් නොකරන අකුසල් 6ක් තියෙනවා. මොනවද? ආනන්තරීය කර්ම 5යි. 6 වෙනි එක වෙනත් ශාස්ත්‍රූවරු හොයන්නේ. ඒ කියන්නේ වෙනත් කෙනෙක්ගෙන් අහන්න යන්නේ. වෙනත් කෙනෙක්ගෙන් අහන්න යන්නේ. දැන් එතකොට සැකය යම් තැනකද එන්නේ මේ විදිහටමද හරි කියලා එතනින් ඊළඟට වෙන ශාස්ත්‍රූවරු හොයන වැඩපිළිවෙල පටන් ගන්නවද නැද්ද? වෙනත් ශාස්ත්‍රූවරෙක් හොයන්න යන්න පුළුවන්. සැකයෙන් තමයි විමසීම එන්නේ. ඒ නිසා සැකය මුළුමනින්ම වරදක් පාපයක් කියන්න බෑ. එහෙත් උපදින සැකය ධර්මයේ තුලින්ම ඉක්මනට විසඳ ගන්න ඕනේ. පැහැදිලි නේද? දැන් පින්වත්නි මේ කාරණේ කියලා ඉදං වත්වා තත්තේවන්තරධායි මේ දේවතාවා මේ කාරණේ කියලා අවවාදේ කරලා එතනම අතුරුදන් වුණා. එතනම අතුරුදන් වුණා. දැන් පින්වත්නි ආයුෂ්මත් කුමාර කාශ්‍යප මහතෙරුන් වහන්සේ ඒ රාත්‍රියේ ගෙවිලා ගියාට පස්සේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ හමු වෙන්න වැඩියා. සම්මා සම්බුදුරජාණන් වහන්සේ කරා වැඩම කරලා මේ මුළු මහත් සිදුවීමම සම්මා සම්බුදුරජාණන් වහන්සේට කිව්වා. ස්වාමීනි ඊයේ රාත්‍රියේ මධ්‍යම රාත්‍රිය පහු වෙනකොට එක්තරා දේවතාවෙක් අන්ධ වනය ආලෝකමත් කරගෙන ඇවිල්ලා මට භික්ෂුව කියලා කතා කළා. කතා කරලා මට කිව්වා මෙහෙම කතාවක්. තුඹසක් තියෙනවා රාත්‍රියට දුන් දාන දහවලට ගිනි ඇවිලෙන සුමේද කියලා පුද්ගලයෙකුට බ්‍රාහ්මණයෙක් කියන ආයුධයක් අරගෙන මේක හාරන්න කියලා සුමේද එහෙම හාරගෙන යනකොට පළවෙනියටම හමු වුණා අගුලක්. ඒ අගුල අයින් කරලා හාරන්න කිව්වා. එහෙම හාරනකොට ඊළඟට අහු වුණා උද්දුමායිකා කියන මැඩියෙක්. ඒ මැඩියත් අයින් කරලා ආයේ හාරන්න කියනකොට ඊළඟට හමු වුණා දෙමන් හන්දියක්. ඒ දෙමන් හන්දියත් පසෙකට කරලා හාරන්න කියනකොට ඊළඟට හමු වුණා මොකද්ද? ඉදිබුවේ ඉබ්බේ. ඒ ඉදිබුවත් පසෙකට කරලා හාරන්න කියනකොට ආයේ හාරගෙන යනකොට හමු වුණා පෙරහංකඩයක්. මේ පෙරහංකඩයත් අයින් කරලා නැවත හාරන්න කියලා හාරගෙන යනකොට ඊළඟට හමු වුණේ මොකද්ද? මස් කපන්න ගන්න කොටයක්. ඒ මස් කපන්න ගන්න කොටයත් අයින් කරලා හාරන්න කිව්වම මස් වැදෙල්ලක් හමු වුණා. ඒ මස් වැදෙල්ලත් අයින් කරලා හාරන්න කිව්වට පස්සේ හමු වුණා නාග රාජේ විශාල පෙණයක් තියෙනවා. ඒ නාග රාජයට වඳින්න පුදන්න කිව්වා. ඒ නාග රාජයට කිසිම කරදරයක් කරන්න එපා කිව්වා. මෙන්න මේ කතාව කියලා ඒ දේවතාව කිව්වා ඔබ වහන්සේගෙන් හරි ශ්‍රාවකයන් වහන්සේ නමකගෙන් හරිම අහන්න ඒ විදිහටම දරා ගන්න කියලා. ස්වාමීනි තුඹස කියන්නේ මොකද්ද කියලා.
රාත්‍රියට දුන් දානවා කියන්නේ මොකද්ද? ස්වාමීනි දහවලට ගිනි ඇවිලෙනවා කියන්නේ මොකද්ද? බ්‍රාහ්මණයා කවුද? සුමේද කියන්නේ කවුද? ආයුධය කියන්නේ මොකටද? හාරනවා කියන්නේ මොකද්ද? එහෙම හාරනකොට අගුලක් හමු වුණා කිව්ව අගුල කියන්නේ මොකටද? එහෙම හාරනකොට හමු වුණා උද්දුමායිකා කියලා මැඩියෙක් ඒ කුමකටද? ඊළඟට දෙමන් හන්දියක් හමු වුණා දෙමන් හන්දිය කියන්නේ කුමකටද? ඊළඟට හමු වුණා ඉදිබුවෙක් ඉදිබුවා කියන්නේ කුමකටද? ඊළඟට පිළිවෙලින් කරපෙරහනක් මස් කපන කොටයක් සහ මස් වෙදෙල්ලක් හමු වුණා කිව්වා. ඒ මොනවද? අවසානයේ නාගරාජයා කවුද নমස්කාර කරන්න කිව්වේ ඇයි කියලා. අන්නේ වෙලාවේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කළා පින්වත්නි. එහෙනම් කුමාර කාශ්‍යපය අහගන්න කිව්වා. මහණ තුඹස යනු වම්මිකෝතිකෝ බික්කෝ ඉමස්සේතං චාතුම් මහා භූතිකස්ස කායස්ස අදිවචනං මාතා පෙත්තික සම්භවංස ඕදන කුම්මාසූපචයස්ස අතිච්ඡාදන පරමද්ධන බේදන විද්ධංසන ධම්මස්ස. මහාන භික්ෂුව තුඹස යනු මෞපිය සංවාසයෙන් හටගත්තු කැවීම් පෙලීම් ඉලීම් පිරිමැදීම් ආදියෙන්ම නඩත්තු කළ යුතු මේ ශරීරයට නමක් කිව්වා. තුඹස කියලා කියන්නේ කුමකට නමක්ද එහෙනම්? මේ සතර මහා භූතයන්ගෙන් හටගත්තු මෞපිය සංවාසයෙන් හටගත්තු ආහාර පාන සැපීමෙන් කැවීමෙන් පෙවීමෙන් නෑයීමෙන් ඊළඟට සම්බාහනය කිරීමෙන් මේ ආදී නොයෙකුත් වද වේදනා වලින්ම නඩත්තු කරන්න වෙන මේ ශරීරයට නමක් කිව්වා. තුඹස කියන්නේ. තුඹසක ස්වභාවය දේශනාවේ කියනවා පින්වත්නි. කාරණා හතරක් නිසා තුඹස කියලා කියනවා. වම්මික කියන්නේ තුඹසටනේ. මේකට වම්මික කියලා කියන්න කාරණා හතරක් තියෙනවා. මොනවද මේ කාරණා හතර? පළවෙනිම කාරණේ කියනවා පින්නතුනේ යතේවහි බාහිරකෝ වම්මිකෝ. මේ බාහිර තියෙන තුඹස ඒ කියන්නේ ශරීරේ නෙමෙයි. අපි මේ තුඹස කියන එක තියෙනවනේ බාහිර. මේ තුඹසට තුඹස කියන්නේ වම්මික කියලා කියන්නේ හේතුව වමතීති ඊළඟට වන්තකෝති ඊළඟට කියනවා පින්වත්නි වන්තුස්ස යෝනි ඊළඟට කියනවා වන්ත සිනේහ සම්බන්තෝති චතුහි කාරණේහි වම්මිකෝති උච්චති. කාරණා හතරක් නිසා තුඹස කියනවා. පැහැදිලි. තුඹසට වම්මික කියලා කියන්නේ කාරණා හතරක් නිසා. වම්මික කියලා කියන්නේ. එකක් වමනය කරන නිසා තුඹස කියලා කියනවා. වමනය කරන නිසා තුඹස කියලා කියනවා. මේ කියන්නේ බාහිර තියෙන තුඹස. දෙක වමනය කරන ලද නිසා තුඹස කියලා කියනවා. දැන් ඒ කියන්නේ මේ තුඹස මත නොඑක් සතු වමනය කරනවානේ. නේද? සිකනල්ලු කටුස්සු වගේ නොඑක් සතු මේ තුඹස මැත්තේ වමනය කරනවා. දෙක මේ තුඹස ඇතුලේ කොච්චර සතු වමනය කරනවද? තුන මේ තුඹස දනහිස් මට්ටමට ඊළඟට ඉන මට්ටමට පපුව මට්ටමට මනුෂ්‍ය මට්ටමට මේ උසට උස් වෙන්නේ මොනවයින්ද? මොනවද වෙනවද? වේයගේ වමනේ ඉන්නේ. වේයගේ වමනේ ඉන්නේ මේක උසට බැඳෙන්නේ. වෙන දෙයකින් නෙවෙයි. පස වේයගේ කෙල සමග මිශ්‍ර කරලා නෙවෙයිද මේක හැදෙන්නේ. ඊළඟ කාරණේ කියනවා මේ තුඹසේ ස්වභාවය වැහි 7ක් වැස්සත් මුකුත් වෙන්නේ නැහැ. හැබැයි පෑවිල්ල කාලෙට පස් පිටක් අතට අරගෙන පින්නතුනේ පොඩි කළොත් අර ඝන භාවයේ සියල්ල නැති වෙලා දූවිලි වෙල වැටෙනවද නැද්ද? සියලු බැඳීම් ඉවර වෙනවනේ. අර ඝනව පිහිටපු තුඹස අතට අරන් පොඩි කරපුවාම වියලි කාලෙට දූවිලි අංශු වෙන් වෙලා හැලිලා යනවා.
ඔන්න ඔය වගේ කියනවා නොඑක් සත්වයෝ තුඹස මත්තේ වමනය කරනවා වගේ පින්නතුනේ මේ සතර මහා ධාතුන්ගෙන් හටගත්තු මෞපිය සංවාසයෙන් හටගත්තා වූ මේ ශරීරයත් ඒ විදිහමයි පින්නතුනේ. මේ ශරීරයේ නව දොරකින් අසුචි වමනය වෙනවනේ. ඇසෙන්, කන් වලින්, නාසයෙන්, කටින් මේ නව දොරකින් පින්වත්නි අසුචියමයි පින්වත්නි එළියට වමනය වෙන්නේ. කිසිම දොරකින් ඔය දොරවල් 9න් පින්වත්නි 8කින් අසුචි පිට වෙලා එකකින් හොඳ දෙයක් පිට වුණා නම් අපිට හිත හදාගන්න තිබ්බා. ඒ කාරණෙන් හරි ආස්වාදයක් තියනවා කියලා. නේද? ඒ කාරණෙන් හරි වටිනවා කියලා අපිට අල්ලන්න පුළුවන්. ඒ කාරණෙන් හරි මේක නැවත ප්‍රාර්ථනා කරන්න වටිනවා කියලා පින්වත්නි අපිට යම් කිසි මතයකට එන්න පුළුවන්. දොරවල් 9ක් තියෙනවා 9 දොරින්ම වැగిරුණු තාක්කල් වැగిරෙන තාක්කල් හැම එකක්ම දුර්ගන්ධයක්මයි පිළිකුලක්මයි. අනුන්ට නෙමෙයි Tamanටම අප්‍රියද නැද්ද? Tamanටම අප්‍රියයි. Tamanටම පිළිකුලද නැද්ද? Tamanටම පිළිකුලයි. නිකමට හිතන්න බලන්න පින්වත්නි කාපු දෙයක් අපි කන්නේ රන් තැටි. සමහර වෙලාවකදී අපි කියනවා කෑම ප්ලේට් එකක් මෙච්චරයි කියලා. එක කෑම ප්ලේට් එකක් මෙන්න මෙච්චරක් වුණා කියන එක. කියන්නේ එක කෑම පිඟානම් මෙච්චර මුදලක්. කන්නේ රත්තරන් පිඟානේ කන්නේ රත්තරන් හැන්දින් ගෑරපුවෙන් ඔය ඔක්කොම රත්තරන් තියෙන කට ළඟට යනකම් විතරනේ. හිතන්න බලන්න. මේ අපි මහා උද්දාම වෙලා ඉන්න ශරීරය ගැන කියන්නේ මේක කටෙන් ඇතුළට මේ බත් පිට ගියා නම් පින්නොත්නි නේද? මේ තොලපටින් ඇතුළට මේ බත් හැන්ද ඇතුළු කරා නම් ආයෙ එළියට ගන්න පුළුවන්ද? ආයෙ එළියට අරන් ඒ දිහා බලන්න බෑනේ. මේක මොන තරාතිරම කෙනාගේ වුණත් ඇත්ත ඕකද නැද්ද? ඕක තමයි. දැන් ওই ටික පින්නොත්නි රත්තරන් හැන්දෙන් හරි උද්දාමෙන් පින්නොත්නි කාලා ඉවර වෙලා ඒ කාපු ගමන් ආයෙ එළියට આવොත් මොකක් වෙයිද? රත්තරන් තැටි තිබුණේ. රත්තරන් හැන්දෙන් ගෑරපුවෙන් කෑවේ. කවුද ප්‍රිය? අනේ අපොයි මෙච්චර වටින බත් වේලා කෙලියට දැම්මේ කියලා දැන් ආයෙ ඇතුළට දාගනිද? නෑ පින්නොත්නි. එහෙනම් හැම දෙයක්ම පිරිසිදුයි. මේ අපේ කුණු ශරීරේ ඇරෙන්න. හැම දෙයක්ම හොඳයි කියන්න පුළුවන්. මේ කුණු ශරීරේ ඇරෙන්නනේ. මේකෙන් එළියට එන තරමක් පින්වත්නි වමනේ වෙන්නේ පිළිකුලක්ද නැද්ද? පිළිකුලක්මයි. පිළිකුලක්මයි පින්වත්නි. එතකොට හිතන්න බලන්න මොහොතක් කටින් පිටවෙච්ච වමනයක් දිහා බලලා මේක නේද ඇඟ ඇතුලේ තිබුණේ කියලා හිතෙනකොට මේක මම මෙච්චර වෙලාවක් මගේ ඇඟ ඇතුලේ තියාගෙන නේද මම මේ හිටියේ කියලා යමෙකුට සිහි නුවණ ඉපදුනොත් පින්වත්නි කර්මස්ථානයේට ඒකම මදිද? කර්මස්ථානයේට ඒකම ඇති. අපි අපේ පයෙන් පාගයිද බඩේ තිබුණද? බඩේ තිබුණු දේ අපේ පයින් පාගයිද? පයින්වත් පාගන්නේ නැහැ පින්නොත්. හැබැයි බඩේ තියෙනකන් හොඳයි. කොච්චර මුලාවක්ද පින්නොත් මේ? ඒ මුලාව හින්දා අපි කොච්චර මත් වෙලාද ඉන්නේ? ඒ මත් වීම හින්දා කොයිතරම්නම් කෙලෙස් වඩලා තියෙනවද? ඒ කෙලෙස් හින්දාම කොච්චර අකුසල් කරගෙන තියෙනවද? ඒකයි කිව්වේ මේ ශරීරයෙන් වමනය වෙන තරමක් වමනය වෙන්නේ පින්වත්නි අසුචිය. දෙක මේ ශරීරයේ ඇතුලේ මොන තරම් වමනය කරන අය ඉන්නවද? මේ ඔබ කියන්නේ මම කියන්නේ මේ සසරේ ඉපදෙමින් මැරෙමින් යන එක සත්වයේ. එක සත්වයක් වෙච්ච ඔබත් මමත් මේ සසරේම ඉපදෙන මැරෙන තවත් සත්වයෝ කී දෙනෙකුට වාසභවණේ වෙලා ඉන්නවද? මම කියනකොට මට හිතෙන්නේ මම විතරයි කියලා. සැබවින්ම මම මේ පියවරක් තියන්නෙම
සසරේ මං වගේම ඉපදෙන මැරෙන සත්වයෝ දහස් ගණනක් ලක්ෂ ගණනක් ඇතුලේ හංගගෙන කොයිතරම් වාර ගණනක් එවන් පණු රාශියක් දරාගත්තු ශරීර අපි දරන්නේ නැද්ද? එවන් ශරීරවල ඒ පණුව වෙලා කී වාරයක් ඉන්නේද? සසර කොච්චර භයානකද කියලා හිතන්නකෝ. සසර කොච්චර දුක් සහිතද කියලා හිතලා බලන්න. මේ ශරීරය ඇතුලේ මොන්න තරම්නම් පින්නත් ප්‍රාණීන් ඉන්නවද? මම කියන එක ඇතුලේ ඉන්නේ සසරේ මහ සත්ව රාශිය. ඔය හැම සත්වයක්ම උපදින්නේ කොහෙද? ඔය හැම සත්වයක්ම පින්වත්නි උපදින්නේ අපේ ශරීරය ඇතුලේ. එහෙනම් බොහෝ සත්වයන්ට ඔබත් මමත් පරිහරණය කරන මේ ශරීරයේ පින්නතුනේ තිඹිරි ගෙවෙනවා. අපි රත්තරම් පැලැන්දුවට කනකර ආයිත්තම් පැලඳලා හැඩ කළාට පින්නතුනේ මේක බොහෝ පිළිකුල් සහිත සත්වයන්ට තිඹිරි ගියා. කලකිරෙන්න මේවම ප්‍රමාණවත් නැද්ද? කලකිරෙන්න මේවම ප්‍රමාණවත්. බොහෝ සත්වයන්ට මේ ශරීරය තිඹිරි ගියා පින්නතුනේ. ඒ විතරක් නෙවෙයි. දැන් බලන්නකෝ පින්වත්නි කෙනෙක් මැරිලා දිනක් දෙකක් ගියපුවාම පින්වත්නි අපි කියනවා මිනියට පණුව ගැහුවා කියලා. මිනියට පණුව ගැහුවද මිනිය පණුව එළියට ගැහුවද? සැබවින්ම මේ ශරීරයේ ඇතුලේ ඉන්න පණුව එළියට වෙන එකයි වෙන්නේ. නැතිව පිටින් ඇවිල්ලා පණුව මේකට ගහනව නෙමෙයි. එතකොට මේ ශරීරයේ ස්වභාවය බලන්න වෙනවද කොච්චර පිළිකොලක්ද කියලා. මේ ජීව ගුණේ නැති වෙච්ච දාට පින්නතුනේ මේ පණුවන්ට ඇතුලේ ඉන්න බැරි වුණාම මේ නහයෙන් කටින් ඇස් වලින් කනින් හැම එකකින්ම එන්නේ පණුව. තුඹසක් නෙවෙයිද මේක? මේක තුඹසක් පින්නොත් නේ. මේ ඔක්කොම නහයෙන් කටින් එන්නේ පින්නොත් පණුව ඊට පස්සේ. මේක කාගේ වුණත් ස්වභාවය ඕකයි. මට අධිකරණ වෛද්‍ය නිලධාරීතුමෙක් කියනවා ස්වාමින් වහන්සේ මිනියක් කැපුවා. හැබැයි මේ මිනිය ගොඩ ගන්නකොට බලනකොට හරියට උපමාවක් විතරක් කියන්නම් කිව්ව ඔබ වහන්සේට. මිනියට උඩින් කැකුළු හාල් ගෝණියක් හැලුවා වගේ කිව්වා. ඒ මිනිය මැත්තේ කැකුළු හාල් ගෝණියක්ම හැලුවා වගේ කිව්වා. එච්චරයි කියන්න මට පුළුවන් කිව්වා. පණුව. ඔය හැම සත්වයකටම වාස භවනේ උනේ මොකද්ද? ඒ ශරීරේ. ඉතින් තවත් එක භවයක් හරි මෙහෙම එකක් ලබන එක. සිතවිලි මාත්‍රයකටවත් ගන්න ඕනද එහෙම එකක්? නෑ පින්නොත්. තව පියවරක්වත් මේ සසරේ ඉස්සරහට ඕනේ නෑ. ඒ තරම් දුකයි පිළිකුලයි. ඒ හැම සත්වයකම ලෙඩ වෙලා ගිලන් වෙලා ඉන්නවා නම් ඒ හැම සත්වයකටම රෝහල වෙන්නේ මොකද්ද? මේකමයි. ඒ හැම සත්වයකම පින්වත්නි ඒ ප්‍රමාණ වලින් මල මූත්‍ර පිට කරනවමනේ. කොහෙද? අපිට එක වැසිකිළියක් අපි හදා ගන්නකොට අපි වැසිකිළිය වෙලා තියෙනවා ලක්ෂ ගාණක් ප්‍රාණීන්ට. හිතන්න බලන්න. අපි මොනතරම් ලොකුවට මොනතරම් ලස්සනට වැසිකිළි හදාගත්තා. අපේ ශරීරයේ වැසිකිළියක් ලක්ෂ ගණන් කෝටි ගණන් ප්‍රාණීන්ට. කොච්චර දේවල් හිතන්න ඕනද? එහෙනම් මේක වැසිකිළියක්. ඊළඟට ඔය හැම සත්වයක්ම මැරෙනවා නම් මැරෙන්නේ කොහෙද? ශරීරය ඇතුලේ. ඒ හැම සත්වයකගේම ආදාහණයට බොරැල්ලට ගියනවද? නෑ පින්නොත් නේ. ඒ හැම සත්වයකගේම ආදාහනාගාරෙත් කොහෙද? සුසාන භූමියක් මේකමයි. එහෙනම් බොරැල්ලේ ටිකයි. බොහෝ සත්වයන්ගේ සුසාන භූමිය වෙන්නේ මොකද්ද? ඔබත් මමත් මේ පරිහරණය කරන ශරීරය.
ඊළඟ කාරණේ තමයි පින්වත්නි වමනය කරන අර්ථයෙන් ගත්තම බුද්ධාදී ආර්යයන් වහන්සේලා බුදුපසේ බුදු මහරහත් උත්තමයන් වහන්සේලා මේ කියන්නා වූ ශරීරයේ පංචස්කන්ධයේ පිළිබඳව තිබෙන්නා වූ කැමැත්ත වමනය කරනවා නේ වමනය කරපු එකක් ආය කනවා කියලා එකක් නැහැ නේ පින්වත්නි අන්න ඒ වගේ බුදුපසේ බුදු මහරහත් උතුමන් වහන්සේලා පින්වතුනේ මෙවන් ශරීරයක් කෙරෙහි තිබෙන්නා වූ කැමැත්ත වමනය කරනවා පින්වත්. ආයේ කොතනකවත් අනේ හොඳයි කියලා එකක් නම් අනේ හොඳයි කියලා එකකට නම් ඉන්නේ නැහැ පින්වත්. බුද්ධ ආදී ආර්යයන් වමනය කළ කැමැත්ත ඇතිව ඉන්න නිසා පින්වත්නි මේකට කියනවා වම්මික කියලා. පින්වත්නි අද දේශනාව මේ නිමාවටපත් වෙනවා මෙතෙන් පටන් වම්මික සූත්‍රය ඇසුරින් සිද්ධ වන තුන්වැනි ධර්ම දේශනාව එළඹෙන පදාදා දිනයේදී ශ්‍රවණය කරන්නට පින්වන්ත ඔබට අවකාශ සැලසෙනවා ඇති. රැස් කරගත්තා වූ සියලු කුසලානිසංස ධර්මයන්ගේ පළමු භාගය නමින් මියගිය හැමටත් අත් වේවා සියල්ලෝ සැපවත්ව නිවන් දකිත්වා. ඒ වගේම මේ උතුම් පින්කම්හි ප්‍රමුඛ දායකත්වයේ දරන පින්වත් කමානී මායාදුන්න වෛද්‍යතුමිය රුක්ලන්ත මායාදුන්න පියතුමන් ආදී පින්වතුන්ටත් ඒ වගේම සංවිධානය කරන අපේ හේමක මහත්මාණන් ආදී සියලු දෙනාටත් උතුම් ධර්මාවබෝධයේ සුවසේම සිද්ධ වේවා. හැම සියලු දෙනාටම බුද්ධ ආදී උතුමන් නිවුණු සැනසුණු අමා මහ නිවන මේ කුසල බලයෙන්ම ලැබේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා ඇති කර ගනිමු. ලොව සසුන සුරකින්න සියලු දෙවියන්ටත් මේ පින් ලැබේවා. පින් අනුමෝදන් වන දෙවියන්ගේ දිවි රැකවරණයත් ඔබ අපට ලැබේවා. පතන බෝධියකින් දෙවියෝද නිවන් දකිත්වා කියලා සාදු කියලා දෙවියන්ටත් පින් අනුමෝදන් කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං චිරං රක්ඛන්තු ධම්ම දේශනං චිරං රක්ඛන්තු ත්වං සදා. පුරා අවුරුදු 25ක් ලෝතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ ළඟ ඉඳලා උන්වහන්සේට සියාතින් උපස්ථාන කළ අග්‍ර උපස්ථායක වූ මහා පිං ඇති ආනන්ද මහරහතන් වහන්සේ පින්වතුනේ මෙහෙම ප්‍රාර්ථනාවක් කළා. දස බල සීලප්පභවා නිබ්බාන මහා සමුද්ද පරයන්තා අට්ඨංග මග්ග සලිලා ජින වචන නදී චිරං වහතු. දස බල බුදුරජාණන් වහන්සේ නම් මහ පර්වතය මුදුනින් හටගත් අමා මහ නිවන නම් මහ සයුර කෙළවර කොට ඇති ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් සිසිල් දිය පිරුණු ඒ උතුම් තථාගත බුද්ධ වචනය නම් වූ ගංගාව අපමණ සත්වයින්ගේ අනන්ත සංසාර දුක්ගිනි නිවාලමින් තව බොහෝ කල් ගලා බසීවා. අභිවාදන සීලිස්ස නිච්ඡං බුද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti
ඉමිනාතේ සමිජ්ජතු